වෙලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය සම්පත් විලේගොඩ, ප්‍රකාශය ගයාන් කෞශල් ජයවීර. නිරෝධායන ඇඳිරි නීතිය සති 2කින් දීර්ඝ කෙරේ. වයස අවුරුදු 15ත් 19ත් අතර දරුවන්ට ෆයිසර් එන්නත ලබා දීමේ තීරණයක්. සෞඛ්‍ය නිර්දේශ අනුගමනය නොකරන සහ නිරෝධායන ඇඳිරි නීතිය කඩ කරන්නන්ට එරෙහිව දැඩි පියවර. වර්ජනයට එක් නොවන ගුරුවරුන්ට තර්ජනය කරන පුද්ගලයන්ට උපරිම දඬුවම්. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමත කාබනික පොහොර පමණක් ආනයනයට පියවර. කල්ලිකුත් වූ රියදුරු බලපත්‍ර වළංගු කාලය මාස 6කින් දීර්ඝ කෙරේ. ආබාධ සහිත පුද්ගලයන් සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක්. උතුරේ පාසල්වල අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට ගුරුවරුන්ගේ සහාය. මෙක්සිකෝ ඇමරිකා දේශ සීමාවේ සංක්‍රමණික ගැටලු උත්සන්න වෙයි. ලෝක කණ්ඩායම් කුසලාන රෝදපුටු ටෙනිස් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක්. නිරෝධායන ඇඳිරි නීතිය ලබන මාස 1 වෙනිදා අලුයම 4 දක්වා දීර්ඝ කෙරේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පැවති කොවිඩ් මර්ධන විශේෂ කමිටු රැස්වීමේදී මෙම තීරණයට එළඹිනි. පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ලබන මාස 1 වෙනිදා නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීම රජයේ සැලසුමයි. දරුවන් එන්නත් කරන වැඩපිළිවෙල පිළිබඳවද ජනාධිපතිතුමාගේ අවධානය යොමු කෙරිණ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසිල ගුණවර්ධන මහතා එහිදී පෙන්වා දුන්නේ දීර්ඝකාලීන රෝගාබාධවලින් පෙළෙන අවුරුදු 12-19 අතර වයස් කාණ්ඩවල දරුවන් එන්නත් කරණයට ප්‍රමුඛතාව ලබා දිය යුතු බව සෞඛ්‍ය විශේෂඥ කමිටුවේ නිර්දේශය ලැබී ඇති බවයි. සායනික විශේෂඥ වෛද්‍යවරයාගේ නිරීක්ෂණයට යටත්ව දෙමව්පියන්ගේ අවසරය ඇතිව අදාළ සායන තුලදී පමණක් ඔවුන් එන්නත්කරණය කිරීමට සැලසුම් කර තිබේ. අවුරුදු 12-15 අතර පසුවන දරුවන්ට එන්නත ලබා දීම පිළිබඳව ජනාධිපතිතුමා විශේෂඥ කමිටුවෙන් කරුණු විමසුවේය. එහිදී කමිටුවේ සමාජිකයන් පෙන්වා දුන්නේ සිසු රටවල් ඒ සඳහා තවමත් යොමු වී නොමැති බවත්, දැනට අවුරුදු 15-19 අතර වයස් කාණ්ඩයේ සියලු දෙනාට එන්නත ලබා දීම නිර්දේශ වී ඇති බවත්ය. ඒ අනුව එම වයස් කාණ්ඩයේ දරුවන් සියලු දෙනාගේ එන්නත්කරණය කඩිනමින් අවසන් කිරීමටද තීරණය කෙරිණ. එම එන්නත් කිරීම රෝහල් තුලදී පමණක් සිදු කිරීමට උපදෙස් දුන් ජනාධිපතිතුමා ඒ පිළිබඳව දෙමව්පියන් නිවැරදිව දැනුවත් කිරීමේ වැදගත්කමද පැහැදිලි කළේය. විශේෂඥ කමිටුවේ නිර්දේශ අනුව සියලු දරුවන්ට ෆයිසර් එන්නත පමණක් ලබා දෙන ලෙසද එතුමා උපදෙස් දුන්නේය. තරුණ තරුණියන් එන්නත්කරණයේදී තෝරාගත් එන්නත් පමණක් බලාපොරොත්තු වන තත්වයක් දක්නට ලැබෙන බව අවධාරණය කෙරිණ. සියලු එන්නත් ගුණාත්මක භාවයෙන් යුක්ත ඒවා බැවින් විශේෂ එන්නතක් ලැබෙන තුරු බලන් නොසිට එන්නත්කරණයට යොමු විය යුතු බව විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දුන්හ. කොවිඩ් රෝගීන්ට ආයුර්වේද ප්‍රතිකාර ලබා දීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ලක්විය. ග්‍රාමීය ආයුර්වේද රෝහල්වල පශ්චාත් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපනය කිරීම කෙරෙහිද අවධානය යොමු විය. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය වැනි අත්‍යවශ්‍ය මහජන සේවා සපයන ආයතනවල කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමේ අවශ්‍යතාවද ජනාධිපතිතුමා එහිදී පෙන්වා දුන්නේය. මේ අතර පවතින අභියෝගාත්මක තත්ත්වය හමුවේ වුවද මේ වසරේ පළමු සහ දෙවන කාර්තුවලද ආර්ථික වර්ධන වේගය ඉහළ මට්ටමක පවත්වාගෙන යාමට හැකි වූ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේය. ඒ වෙනුවෙන් කැප වූ සෞඛ්‍ය ආරක්ෂක ඇතුළු සියලු පාර්ශ්වවලට ඔහු ස්තුතිය පළ කළේය. ජනජීවිතය සහ ආර්ථික ක්‍රියාවලිය අඩාල නොවන ආකාරයට අත්‍යවශ්‍ය සේවා පෙර පරිදි පවත්වාගෙන යාමට උපදෙස් දුන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සියලු ආර්ථික මධ්‍යස්ථාන අඛණ්ඩව විවෘතව තැබීමටද උපදෙස් දුන්නේය. සිසුන් 200ට අඩු ග්‍රාමීය පාසල් කඩිනමින් ආරම්භ කිරීම කෙරෙහිද අද පැවති කොවිඩ් මර්ධන විශේෂ කමිටු රැස්වීමේදී අවධානය යොමු කෙරිණ. සෞඛ්‍ය සහ අධ්‍යාපන අමාත්‍යාංශයේක්ව
සෞඛ්‍ය නිර්දේශ පිළිබඳ දෙමව්පියන් සහ දරුවන් දැනුවත් කිරීමේ අවශ්‍යතාවද එහිදී පැහැදිලි කෙරිණ. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල සහ ස්වයං රැකියාවල නියැලෙන්නන්ට බාධාවකින් තොරව සිය ජීවනෝපාය මාර්ග කරගෙන යාමට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දීම මහජන පරීක්ෂකවරුන්ට පැවරෙන බවද ජනාධිපතිතුමා පැහැදිලි කළේය. සෞඛ්‍ය නිර්දේශ අනුව කටයුතු නොකරන සහ නිරෝධහාය නෑදර නීතිය කඩ කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්නයි එතුමා පොලිස්පතිවරයාට දැනුම් දුන්නේය. වර්ජනයට සහභාගී නොවී මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම්වල නිරත ගුරුවරුන්ට තර්ජනය කරන පුද්ගලයන්ට එරෙහිව උපරිම දඬුවම් ලබා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි. ඉගැන්වීම්වල නිරත ගුරුවරුන්ට ගුරු වර්ජනය මෙහෙවන පුද්ගලයන් මරණ තර්ජනය කරන බවට පැමිණිලි ලැබී තිබේ. එවැනි තර්ජනය කිරීම සිදු කළහොත් අංක 118 හෝ අංක 119ට පැමිණිලි කරන ලෙස ඔහු ඉල්ලීමක් කළේය. දිවිනේ ප්‍රධාන පෙළේ පාසල්වල ගුරුවරු ගුරුවරියන් රැසක් මා හමුවෙන් ආවා. ඔවුන් ඇවිත් කිව්වේ ඔවුන් මේ ගුරු වර්ජනයට සහභාගී නොවි ළමයින්ට ඔන්ලයින් ක්‍රමෙන් උගන්වනවා. ඒ ලෙසට උගන්වන ගුරුවරුන්ට වර්ජනය මෙහෙවන සමහර අයගෙන් මරණීය තර්ජනය එල්ලවනවා කියලා. මම ඉතා ඕනෑකමින් මේ පණිවිඩය දෙන්න කැමැතියි. මේ වර්ජනයට සහභාගී වෙන බොහෝ ගුරුවරු ඊට සහභාගී වෙන්නේ ස්ව කැමැත්තෙන් නොවේ. කාගේවත් බල කිරීමකට. සමහර වැදගත් ඒ වගේම දරුවන්ට ආදරය කරන ගුරුවරු තවමත් මේ වර්ජනයට සහභාගී නොවි දරුවන්ට උගන්වනවා. මම මේ වෙලාවෙම ඒ අදාළ දුරකථන ඇමතුම්වල විස්තර අරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළා. වහාම ඒ පුද්ගලයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට. ඒ අයට කවුරුන් හෝ තර්ජනය කර තිබ්බොත් යම් වෙනත් බලපෑමක් කර තිබ්බොත් ඔවුන්ට ආයේ කිසිම සමාවක් දෙන්නේ නැහැ. අපරාධ දණ්ඩ නීති සංග්‍රහය අනුව තිරදඬුවම් දෙන වරදක් තමයි රාජකාරියට බාධා කරන එක. ඒක නිසා උගන්වන ගුරුවන්ට මම ඉතාම ඕනෑකමින් කියා සිටිනවා. Tamanට යම් කිසි කෙනෙක් බලපෑමක් කරන්නට එනවා නම් Tamanට යම් කිසි කෙනෙක් තර්ජනය කරන්න නම් කරුණා කරලා කතා ගන්න. අපි වෙනම පොලිසිය කණ්ඩායම් දෙක තුනක් සූදානම් වෙලා ඉන්නවා ඔවුන්ට විරුද්ධව මේ ඇක්ෂන් එක ගන්න. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය අනුමත කළ කාබනික නයිට්‍රජන් පොහොර පමණක් මෙරටට ආනයනය කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි. ප්‍රමිතියෙන් තොර ඉවතලන කැලිකසල කාබනික පොහොර ලෙස බෙදා දෙන බවට විපක්ෂය නගන චෝදනා ඔහු ප්‍රතික්ෂේප කළේය. එළඹෙන මහකන්නේදී හිඟයකින් තොරව පොහොර ලබා දීමට අවශ්‍ය සියලු පියවර ගෙන තිබේ. 1,32,500ක් හෙක්ටයාරයකින් ගොවියෙකුට ආදායමක් ලැබෙනවා. දැන් මේ වෙනකොට ගොවිය උද්ඝෝෂණය කරනවා රුපියල් 55ටත් මිල මදි කියලා. මම ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ගොවියෝ වී මිල වැඩි කරනවා නම් කැමැතිම කෙනා කෘෂිකර්ම නැමෙත්. හැබැයි ගොවීන් වගේම මෙරට ජීවත් වෙන පාරිභෝගිකයන්ත් රජය බලනවා. මොකද මේ දිගින් දිගටම වෙළඳ පොලේ හාල් හැංගියක් ඇති වෙනවා. ඒ නිසා හාල් ආනයනය කරන්න වෙළඳ අමාත්‍යතුමා යෝජනා කරනවා. නිසා මම කෘෂිකර්ම නැමැති හැටියට මේ ආනයනය කිරීම නතර කරගෙන ඉන්නවා. ගොවියෝ වී විකුණන්නේ නැතුව හිටියොත් රජෙට හාල් ආනයනය කරන්න පුළුවන්. මොකද වෙළඳ පොලේ හැංගියක් ඇති වෙන්න දෙන්න බෑ. එතෙන්ට යන්න මම කැමති නැහැ. ඒ නිසා මම දිගින් දිගටම කැබිනට් මණ්ඩලය ඇතුලේ සටන කරනවා. මේ හාල් ආනයනය කිරීම නවත්වීම වෙනුවෙන්. ඒ සඳහා ජනාධිපතිතුමා දැඩි ස්ථාවරයක ඉන්නවා. කල්ලිකුත් වෙන රියදුරු බලපත්‍රවල වළංගු කාලය තවත් මාස 6කින් දීර්ඝ කෙරේ. නිරෝධායන ඇන්ද්‍ර නීති කාලය දීර්ඝ කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බව මෝටර් රථ කොමසාරිස් ජෙනරාල් සුමිත් අල්හකෝන් මහතා පැවසිය. ඉකුත් අප්‍රේල් 1 වෙනිදා සිට ලබන 31 වෙනිදා දක්වා කාලයේදී කල්ලිකුත් වූ සහ ඉකුත් වන රියදුරු බලපත්‍ර සඳහා මෙම සහනය හිමි වෙයි. වාහන ලියාපදිංචි කිරීම සහ බදුවලට ප්‍රමාද ගාස්තුද අය නොකෙරේ. පවතින තත්ත්වය අනුව රියදුරු බලපත්‍රවල කාලය අවශ්‍ය වන්නේ නම් තවත් දීර්ඝ කිරීමට අපේක්ෂා කරන බවද අලහකෝන් මහතා සඳහන් කළේය. ආබාධ සහිත පුද්ගලයන් සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් පිහිටුවීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය සැලසුම් කරයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය සංවර්ධන මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ බිම්මහලේ එය ස්ථාපනය කෙරේ. ආබාධ සහිත පුද්ගලයන්ගේ අවශ්‍යතාවට අනුරූප වන පරිදි කේන්ද්‍රස්ථානය සකස් කෙරේ. මෙරට ආබාධ සහිත පුද්ගලයන්ට අපහසුතාවකින් තොරව සිය සුවිශේෂී අවශ්‍යතා සපුරා ගැනීමටත් බාහිර සමාජය සමග සම්බන්ධීකරණය සඳහා එම කේන්ද්‍රස්ථානය පිහිටුවේ. ජනමාධ්‍ය අමාත්‍ය ඩල සලහපිරුම මහතා සහ
ආබාධ සහිත පුද්ගලයන්ගේ නියෝජිත කණ්ඩායමක් අතර අද පැවති සාකච්ඡාවකදී එම එකඟතාවට පැමිණියහ. ආබාධිත පුද්ගලයන්ට පිවිසුම් මාර්ග සකස් කිරීම, සනීපාරක්ෂක පහසුකම් සැලසීම, දෘශ්‍යාබාධ පුද්ගලයන්ට පිවිසුම් මන්තීරු ඉදිකිරීම, වාහන නතර කිරීමේ පහසුකම් ආදිය පිළිබඳව එහිදී අවධානය යොමු කෙරුණි. ආබාධ සහිත පුද්ගලයන්ගේ යහපත පිණිස සැලසුම් කළ එම කාර්යයට පෙරමුණ ගැනීම සම්බන්ධයෙන් ආබාධ සහිත ඒකාබද්ධ පෙරමුණේ සමාජිකයෝ ජනමාධ්‍ය අමාත්‍යවරයාට කෘතඥතාව පළ කළහ. සෑම රාජ්‍ය ආයතනයකම මෙවැනි පහසුකම් සලසන ලෙසද ඔවුහු එහිදී ඉල්ලා සිටියහ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. උතුරේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් නොවන ලෙස පවත්වාගෙන යාමට ගුරුවරුන් වෙහෙස වී ක්‍රියා කරන බව උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එල් ඉලංගවන් මහතා කියා සිටී. මාර්ගගත ඉගැන්වීම් සැලසුම් සහගතව සිදු කෙරේ. පළාතේ සමස්ත ගුරුවරු කාලසටහනකට අනුව ඉගැන්වීම් වල නිරතව සිටිති. උතුරේ පාසල් දරුවන්ගේ වාර විභාගය වෙනුවට පුනරීක්ෂණ විභාග පවත්වා තිබේ. 3 වසරේ සිට 11 වසර දක්වා සිදු කෙරෙන මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම් සඳහා උතුරේ දෙමව්පියන්ගෙන්ද විශාල සහායක් ලැබී ඇත. විදේශගත ආදි සිසුන් විද්වතුන් ඇතුළු විශාල පිරිසකගේ සහායද ඒ සඳහා ලැබෙන බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සඳහන් කළේය. උතුරේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් නොවන ලෙස පවත්වාගෙන යාමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජනාධිපතිතුමාද කරුණු විමසා තිබේ. දරුවන්ගේ පවතින අඩුපාඩු අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලබා දීමට ජනාධිපතිතුමා ක්‍රියා කළ බවද ඔහු සඳහන් කළේය. අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ඉල්ලා අස්වීමෙන් පුරපාඩු වූ මන්ත්‍රී දුරයට ජයන්ත කැටගොඩ මහතා පත් කෙරේ. ඔහු ලබන 21 වෙනිදා දිවුරුම් දීමට නියමිත බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ජාතික ගුවන්විදුලියට පැවසීය. කැටකොඩ මහතා මන්ත්‍රීවරයෙකු වශයෙන් ප්‍රකාශයට පත් කර ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා පැවසීය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කැටකොඩ මහතාගේ නම මැතිවරණ කොමිසමට යොමු කර තිබිනි. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ අපේඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය යලි ප්‍රතික්ෂේප කරයි. ඔහු ලබන පළමුවෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. සිය නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි දැරියක පිලිසී මෙයාමේ සිද්ධියේ පස්වන සැකකරු වන්නේ ඔහුය. අදාළ විමර්ශන කඩිනමින් අවසන් කර සැකකරුට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා අපේක්ෂා කරන බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේය. හිටපු අමාත්‍යවරයාගේ මාමණ්ඩිය සහ බිරිය රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීරප දෙකක් මත මුදා හැරීමටද නියෝග කෙරිණ. ශ්‍රී ලංකාව සහ මාලදිවයිනේ ඊජිප්තු ජනරජයේ තානාපති හුසේන් එල් සහර්ති මහතා ශ්‍රී ජයවර්ධනපුර ආරක්ෂක මූලස්ථානයේදී අද ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා හමු විය. එහිදී ද්විපාර්ශ්විකව වැදගත් වෙන සහ අන්‍යෝන්‍ය වශයෙන් අදාළ කරුණු පිළිබඳව සාකච්ඡා කෙරිණ. දෙරට අතර හමුදා පුහුණුවීම ඇතුළු ආරක්ෂක සම්බන්ධතා වර්ධනය කර ගැනීම පිළිබඳව අවධානය යොමු වී තිබේ. ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් දින 2කට සීමා කෙරේ. අද පසුරේ පැවති පක්ෂ නායක රැස්වීමේදී එම තීරණය ගෙන තිබේ. ඒ අනුව ලබන 21 සහ 22 පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල ආරක්ෂක පියවර අනුගමනය කරන ලෙසද එම ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ. විශේෂයෙන් එලිමහන්වල හෝ ගස් යටමෙන්ම කුඹුරු තේවතු ක්‍රීඩා පිටිමෙන්ම ජලාශ වැනි විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වළකින ලෙසත් එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. විදුලි උපකරණ භාවිතයෙන් වැළකී සිටිය යුතුය. එමෙන්ම විවෘත වාහනවල ගමන් නොකරන ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. අනගාരിക ධර්මපාල විරුවාණන්ගේ 157 වන ජන්මදිනය සැමරේ.
ඒ වෙනුවෙන් සංවිධානය කළ පින්කම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණේ මරදාන මහබෝධි විහාරස්ථානයේය. අනගාරික ධර්මපාල පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව යාවත්කාලීන වූ මහබෝධි සංගමේ වෙබ් අඩවිය විවෘත කරනු ලැබුවේද අමාත්‍යවරයා විසිනි. මේළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. යුරෝපා සංගම් දූත පිරිසේ මෙරට සංචාරය අරමුණ GSP+ ලබා දීමට අදාළ සම්මුතිවල ප්‍රගතිය සොයා බැලීම බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ඊට අදාළව සම්මුති 27ක් ක්‍රියාත්මක වේ. එම දූත පිරිස ඒ පිළිබඳව අධ්‍යයනය කර සමාලෝචනය කරනු ඇත. ඔවුන් විදේශ අමාත්‍ය මහාචාර්ය GL පීරිස් මහතා හමුවීමටද නියමිතයි. ඊට අමතරව තාක්ෂණික මට්ටමේ විවිධ පාර්ශව හමු වී සාකච්ඡා කිරීමටද සැලසුම් කර ඇතැයි එම අමාත්‍යාංශය නිවේදනය කළේය. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. උඩුගම ගමගොඩ පාලම දැඩි ලෙස අබලන්ව ඇතැයි වාර්තා වේ. ඒ නිසා පාලම මතින් බර වාහන ගමනාගමනයට බාධා පැමිණ තිබේ. වසර 70ක් පමණ පැරණි පාලමේ කොටසක වලවල් හැරී ඇති අතර දෙපස ආරක්ෂක බැමි කඩා වැටි ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. කඩිනමින් එම පාලම ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ප්‍රදේශවාසීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. නාගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමනි මේ ඔබේ අවධානයටයි. විදෙස් පුවත්. මෙක්සිකෝ දේශ සීමාවේ සංක්‍රමණික ගැටලු වර්ධනය වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. සංක්‍රමණිකයෝ විශාල පිරිසක් දේශ සීමාව ඔස්සේ ගමන් කිරීමේ සූදානමින් දින ගණනාවක සිට රැඳී සිටිති. මේ නිසා දැඩි මානුෂීය අර්බුදයක් ඇති වී ඇතැයි එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ආහාර සහ ජලය හිඟකම විශාල ගැටලුවකි. දැඩි උෂ්ණත්වයෙන්ද ඔවුහු පීඩා විඳිති. එම සංක්‍රමණිකයන්ගෙන් බහුතරයක් හයිටිය, කියුබාව, වෙනිසුවෙලාව, නිකරගුවාව යන රාජ්‍යයන් වල පුරවැසියෝය. මෙක්සිකෝව සහ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ යා කරන ඩොල්රියෝ ගංගාව ආශ්‍රිත ප්‍රදේශයේ ඔවුහු මෙසේ රැඳී සිටිති. ජූලි මාසය වන විට ඇමරිකා මෙක්සිකෝ දේශ සීමාවේ රඳවා සිටින සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 2 ඉක්මවා ඇතැයිද එම මාධ්‍ය පවසයි. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ චිත්‍රපටයක් රූගත කිරීමට රුසියාව සැලසුම් කරයි. ඊට අදාළ කණ්ඩායම ලබන මාස 5 වෙනිදා අභ්‍යවකාශගත වීමට නියමිතය. ගගනගාමීන් 2 දෙනෙකු සහ රංගන ශිල්පීන් 2 දෙනෙකු ඊට ඇතුළත්ය. පෘථිවියෙන් පිටත අභ්‍යවකාශයේ චිත්‍රපටයක් නිර්මාණය කරන ප්‍රථම අවස්ථාව මේ ලෙසද සැලකේ. මේ අතර ලොව ප්‍රථම පෞද්ගලික අභ්‍යවකාශ සංචාරය ඊයේ ආරම්භ කෙරිණ. ප්‍රථම සංචාරකයන් පිරිස රැගත් ස්පේස් එක්ස් රොකටුව ඇමරිකාවේ කෙනෙඩි තුඩුවෙන් ඊයේ ගුවන්ගත කෙරිණ. සංචාරකයන් 7 දෙනෙකු රැගත් ඩ්‍රැගන් කැප්සූලය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට වඩා සැතපුම් 100ක් පිටතින් කක්ෂගත කර තිබීම විශේෂත්වයකි. චීන අභ්‍යවකාශගාමීහු සිය මෙහෙයුම් අවසන් කරමින් පෘථිවියට පැමිණෙති. ඔවුහු දින 90ක් අභ්‍යවකාශයේ ගත කළහ. එය චීනයේ දීර්ඝතම අභ්‍යවකාශ මෙහෙයුම ලෙස සැලකේ. ගගනගාමීහු 30 දෙනෙක් ඊට එක්ව සිටියහ. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. සුරකිමු ගංගා වැඩසටහන යටතේ දිස්ත්‍රික්ක 25ක් සඳහා ප්‍රතිපාදන වෙන් කෙරේ. එම වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ පරිසර අමාත්‍යාංශයයි. මේ වසර සඳහා ඊට රජය වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 20කි. දිස්ත්‍රික්ක 13ක ව්‍යාපෘති 36ක් මේ වසරේ ක්‍රියාත්මක කිරීමට අනුමැතිය හිමිව තිබේ. ඒ ආරම්භ කිරීමට රුපියල් කෝටි 12ක ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට දැනට මත යොමු කර ඇත. සුරකමු ගංගා ව්‍යාපෘති යටතේ මෙරට ගංගා 103ක් සංරක්ෂණය කෙරේ.
ජලය පිරිසුදු කිරීම, ගංගාවලට අපද්‍රව්‍ය පැහැර කිරීම පාලනය සහ පිරිසුදු පානීය ජලය ජනතාවට ලබා දීම සුරකිමු ගංගා වැඩසටහනේ අරමුණ විය. අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් සමග අද සාකච්ඡා කළේ සූම් යෙදවුම මාර්ගයෙනි. ක්‍රීඩා පුවත්. ලෝක කණ්ඩායම් කුසලාන රෝදපුටු ටෙනිස් තරගාවලිය ලබන මස 4 වෙනිදා සිට 10 වෙනිදා දක්වා ඉතාලියේදී පැවැත්වෙයි. රටවල් 16ක් ඊට සහභාගී වනු ඇත. තරගාවලියට සහභාගී වීමට ශ්‍රී ලංකා රෝදපුටු ටෙනිස් කණ්ඩායම ලබන සතියේ ඉතාලිය බලා පිටත් වීමට නියමිතයි. ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් කණ්ඩායම් 32 තෝරා ගැනීමේ තරග ඛණ්ඩ 6ක් යටතේ රටවල් රැසකදී පැවැත්වෙයි. බ්‍රසීලය සහ ආජන්ටිනාව පහසුවෙන් ඊට ඇතුළත්ව සිටි. සත්කාරක කටාර් රාජ්‍ය ඍජුවම ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබයි. තරගාවලිය ලබන වසරේ නොවැම්බර් මාසයේ කටාර් රාජ්‍යයේදී පැවැත්වේ. 17 වන ලෝක මල්ලෝපර ශූරතාවලිය ලබන මාස 2 වෙනිදා සිට 10 වෙනිදා දක්වා නෝර්වේහි ඔස්ලෝ නගරයේදී පැවැත්වේ. ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් 6 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වීමට නියමිතය. එම කණ්ඩායම ලබන 29 වෙනිදා දිවයිනෙන් පිටත්ව යනු ඇත. නායකයා ලෙස මදුසංක වීරසූරිය නම් කර තිබේ. එකම ක්‍රීඩිකාව වන නිලුෂි පෙරේරා කිලෝග්‍රෑම් 62 බරපන්තියෙන් තරඟවදී. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉදිරිකිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මඩ කකුළුවන් ආශ්‍රිත දීවර කර්මාන්තයේ නගා සිටුවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කෙරේ. උතුරු පළාතේ එය ක්‍රියාත්මක කරන්නේ ශ්‍රී ලංකා මුහුදු ආහාර අපනයනකරුවන්ගේ සංගමයයි. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ සහ දීවර ප්‍රජාවගේ සහයද ඊට ලැබේ. මඩ කකුළුවන් සඳහා දේශීය වශයෙන් මෙන්ම අපනයන වෙළඳපළේද ඉහළ ඉල්ලුමක් පවතී. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉදිරිකිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුවමාරු, බිල්පත් ගෙවීම්, ක්‍රේලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. ඉදිරි වසර 25දී කොළඹ වරායනගර ව්‍යාපෘතිය ඩොලර් බිලියන 15ක ආයෝජන ආකර්ෂණය කරගනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම ව්‍යාපෘතිය නිසා ශ්‍රී ලංකාවට ඍජු විදේශ ආයෝජනයක් ලෙස ඇමරිකානු ඩොලර් බිලියනයකට අධික මුදලක් ලැබී තිබේ. ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස එහි ජාත්‍යන්තර මුල්‍ය මධ්‍යස්ථානයක් ඉදිකිරීමටද කටයුතු යොදා ඇත. එම ව්‍යාපෘතියේ 7 වැනි සංවත්සරයේද මේ වසරට යෙදී තිබේ. මෙය මෙතෙක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කළ දැවැන්තම සංවර්ධන ව්‍යාපෘති ලෙස සැලකේ. සුනිල් අයියා අලුත් ලොරියකුත් අරගෙන හරි ගියින් වගේ. හරි ගියේ හරි තැනට ගිය හින්දා මල්ලි LOLC එකෙන් ලීසින් කරේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ. LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න. කාලගුණ වාර්තාව. උතුරු පළාතේත් අනුරාධපුර වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75කට වැඩි තරමක තද වැසි ඇති වී හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව බස්නාහිර මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්
මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50කට වැඩි තරමක තදවැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. නිරෝධායන ඇඳුම් නීතිය සති 2කින් දීර්ඝ කෙරේ. වයස අවුරුදු 15-19 අතර දරුවන්ට ෆයිසර් එන්නත ලබා දීමේ තීරණයක්. සෞඛ්‍ය නිර්දේශ අනුගමනය නොකරන සහ නිරෝධායන ඇඳුම් නීතිය කඩ කරන්නන්ට එරෙහිව දැඩි පියවර. වර්ජනයට එක් නොවන ගුරුවරුන්ට තර්ජනය කරන පුද්ගලයන්ට උපරිම දඬුවම්. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමත කාබනික පොහොර පමණක් ආනයනයට පියවර. කල්ලිකුත් වූ රියදුරු බලපත්‍ර වළංගු කාලය මාස 6කින් දීර්ඝ කෙරේ. ආබාධ සහිත පුද්ගලයන් සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක්. උතුරේ පාසල්වල අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට ගුරුවරුන්ගේ සහාය. මෙක්සිකෝ ඇමරිකා දේශ සීමාවේ සංක්‍රමණික ගැටලු උත්සන්න වේ. ලෝක කණ්ඩායම් කුසලාන රෝදපුටු ටෙනිස් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක්. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි.